නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නට යෙදුනේ. ඔබ දන්නවා අපි මේ බුද්ධ ශාසනය තුල ඊටාම වැදගත් හැම බුදු කෙනෙක් මත් නොහැර දේශනා කරන සතර සතිපට්ඨාන දේශනාව කොටසෙන් කොටස ධර්ම දේශනා මාලාවක් හැටියට කතා කරන්නට යෙදුණා. ඉතින් මේ දිනවල අපි ධම්මානුපස්සනාවේ අවසාන කොටස් කීපේ තමයි සාකච්ඡා කරමින් යන්නේ. සතර සතිපට්ඨාන ඊටාම වැදගත්. මේ දේශනා පෙළ ආරම්භයේදීම අපි ඔබ දැනුවත් කරා පුළුවන්නම් සටහන් කරගන්න එක්ක පටිගත කරලා තියාගන්න මේ දේශනා නැවත නැවත අහන්න. සමහර වෙලාවට ඔබට භාවනාව ගැන ටිකක් ගැඹුරින් කතා කරනකොට අවබෝධ කළ යුතු ධර්ම කාරණා ටිකක් ගැඹුරින් කතා කරනකොට මේක නම් අමාරුයි වෙනද බණ වගේ නෙමෙයි මේ බණ නම් තේරෙන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. නමුත් පින්වතුනි අපි අවබෝධ කරගත යුතුම කාරණා ටික තමයි අපි මේ කතා කරන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා කෙනෙක්ගේ හිත අපි ගොඩක් කැමති අපේ හිත කතන්දර අහන්න. කතාවල් හඳ ජාතක කතා වගේ දේවල් ඊළඟට ඔය ධම්මපදයේ තියෙන ඒ නිදාන කතා බුදුහාඳුරන් කාලේ සිදුවීම් ඒව ඇසුරෙන් අපි ධර්ම කරුණු අහා ඉන්න හරි ආසයි. හැබැයි ඒවෙන් අපිට ජීවිතේ යමක් තේරුම් ගන්න පුළුවන්. ජීවිතේ අඩුපාඩු සකස් කරගන්න පුළුවන්. නමුත් අපි අවබෝධ කරගත යුතු හරය මේ ධර්මයේ බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන කාරණේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ වැහිලා තියෙන ආර්ය සත්‍ය හතරක් මතු කරලා ලෝකයාට දේශනා කරන්න. මේ සතර අපායේ මහගෙදර කරගෙන සංසාරි දුක් විඳ යන සත්වයන්ව සංසාර දුකින් එතර කරවන්න. දුකෙන් නිදහස් කරවන්න. අන්නේ මාර්ගයේ ගුරුපදේශ රහිතව අවබෝධ කරගන්නයි බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. පින්වතුනි ඒ වෙනුවෙන් දැන් ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේට සාරා සංකේය කල්පලක්ෂයකට පෙර දීපංකර පාදමූලේ විවරණ ගනිද්දිම ඒ ජීවිතයේ සතර පද ගාථාවක් අහලා රහත් වෙන්න තරම් පුණ්‍ය ශක්තිය තිබුණා. සසරේ මනෝ ප්‍රනිධානයේ වාක් ප්‍රනිධානයේ පුරපු කෙනෙක්. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් එක ගාථාවක් අහලා ඒ ආසනයේම රහත් වෙලා පිරිනිවන් පාන්න තමන්ගේ ගමන අවසන් කරගන්න පුළුවන්කම තිබුණා. නමුත් උන්වහන්සේ කල්පනා කරා ලෝක සත්‍යයන් ගැන කරුණාවෙන් මම ලෝතුරා බුද්ධත්වයේ පිණිස පාරමී පුරනවා. තව බොහෝ දීර්ඝ සංසාර ගමනක මගේ ජීවිතේ මං කැපකිරීම් කරගෙන යනවා. ඒ අසංකේයවත් සත්‍යයන් සංසාර දුකින් එතර කරවන්න. තමන්ගේ අතට පත්වෙච්ච නිවන ලෝක සත්වයා ගැන මහා කරුණාවෙන් කැප කරලා උන්වහන්සේ පාරමී පුරාගෙනාව සාරා සංකීය කල්පලක්ෂය. දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අධිඨාන මෛත්‍රී උපේක්ඛා කියන මේ පාරමිතා. මේ පාරමී ධර්ම පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සසර සම්පූර්ණ කරලා මොනතරම් දීර්ඝ කාලයක්ද මොනතරම් දුක් විඳ විඳාපු සසර ගමනක්ද. උන්වහන්සේම දේශනා කරනවා පාරමී පුරාගෙන එද්දී මේ අහසේ තියෙන තරු කැටවලට වඩා ලෝතුරා සම්බුද්ධත්වයේ ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ඇස් දන් දීලා තියෙනවා. මේ මහ පොළොවේ තියෙන පස්වලට වඩා ලෝතුරා සම්බුද්ධත්වයේ මට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් උන්වහන්සේ ශරීර මාංශයේ දන් දුන්නා කියනවා. මේ සතර මහා සාගරයේ ජලයට වඩා ලෝතුරා සම්බුද්ධත්වයේම මට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ශරීරයේ ලේ දන් දීලා තියෙනවා කියනවා. ඇස්සිස් මස්ලේ දන් දෙමින් පාරමී උපපාරමී පරමත්ත පාරමී සම්පූර්ණ කරගෙන දීර්ඝ සංසාර ගමනේ මහා දුක් විඳගෙන උන්වහන්සේ මේ ආපු ගමන මේ ආවේ අවබෝධ කළ යුතු ආර්ය සත්‍ය හතර ගුරුපදේශ රහිතවම තමන් වහන්සේ අවබෝධ කරගන්න. දැන් බලන්න
අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ජීවිතය දිහා පාරමී සම්පූර්ණ කරලා තිබුණත් උන්වහන්සේ දුස්කරක්‍රියා කරමින් විඳපු දුක්ගැහැට අපිට හිතාගන්නවත් පුළුවන් දුකක් නෙමේ උන්වහන්සේ වින්දේ. ඒ නිසා මතකතියාගන්න යමක් ලැබෙන්නේ අපි යම් කැපකිරීමක් කරලා. අපේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්තේ සසර මහා කැපකිරීම් කරලා. උන්වහන්සේ දුස්කරක්‍රියා කරන කාලෙ පුදුමාකාර දුකක් වින්ද. මහා පුදුම දුස්කරක්‍රියාවක් කර. ඒ දුකේ ඒ කැපකිරීමේ ධර්මය වෙනුවෙන් චතුරාරි සත්‍යය ගුරූපදේශ රහිතව අවබෝධ කර ගැනීම වෙනුවෙන් අපිට හිතාගන්න බැරි කැපකිරීමක් කරලයි මේ ධර්මය බෝධිමූලය අවබෝධ කරගත්තේ. ඒ අවබෝධ කරගත්ත ධර්මය බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ගුරූපදේශ රහිතව අවබෝධ කරගත්තට දැන් අපිට ගුරුවරයෙක්කින්න. මේ තුන් ලෝකයාටම ගුරුවරයෙක්කි නොේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ ශාස්තෘන් වහන්සේ. උන්වහන්සේ අපි ගැන කරුණාවෙන් අපිට මේ ධර්මය අවබෝධ කරගෙන සසරින් ගැලවෙන්න තියෙන ලේසිම ක්‍රමය කෙටිම ක්‍රමේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ඒ තමයි සතර සතිපට්ඨාන. ඒ තමයි කෙටිම ක්‍රමය. එතනින් එහා කෙටි ක්‍රම නෑ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ පෙන්වේ මහණෙනි මේ දේශනාව යම් කෙනෙක් මේ සතර සතිපට්ඨානෙ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම පුරුදු කරනවන උප්පරිම අවුරුදු 7ක් යයි කිව. යම් කිසි කෙනෙක් මේ දේශනාව අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් නුවණෙන් සිහියෙන් ආතාපි සම්පජානෝ සතිමා මනා සිහිනුවනින් වීරියෙන් අප්‍රමාදිය මේ ධර්මය වඩනවනං දින 7කුත් ඇති කියෝ. දින 7ත් අවුරුදු 7ත් වගේ කාලයක් තුළ ඒකාන්තෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලා දින ඇතුව ප්‍රතිඵල පෙන්නමින් අපේ බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨාන දේශනාව දේශනා කරේ. ඔබ දන්නවා මේ දේශනා පෙළේම අපි කතා කරන්නට යෙදුනා. මේ දේශනාව ආරම්භ කරන්නෙම ඒ කායන වයම් භික්කවේ මක්ගෝ මහණෙනි එකම මාර්ගයක් තියෙනවා. සත්තානං විසුද්ධිය කෙලෙස් වලින් අපිරිසිදු වෙලා ඉන්න සත්වයන්ගේ හිත් කෙලෙසුන්ගෙන් පිරිසිදු කරගන්න. සෝක පරිද්ධවානන් සමතික්කමයි සෝක වැලපීම් වලින් නිදහස් වෙන්න. දුක්ඛ දෝමනස්සානං අත්ථංගමයි කායික මානසික දුක් දොම්නස් වලින් නිදහස් වෙන්න. නිබ්බානස්ස සච්චි කිරියාය නිවන සාක්ෂාත් කරගන්න එකම මාර්ගයක් තියෙනවා. ඒ තමයි යදිදං චත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨානය කියල බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන දේශනාවදා දේශනා කරන්නට යෙදුණා. හැම බුදු කෙනෙක් මත් නොහැර දේශනා කරන අවිධහිත දේශනාවක්. මේ නිවන් අවබෝධය කරා යන සියලු ශ්‍රාවකයන්ට වැදගත්ම දේශනාව සතර සතිපට්ඨාන දේශනාව. මේ දේශනාවේ කායානුපස්සනාවට අයිති භාවනා ක්‍රම රැසක් තියෙනවා. ආනාපාන සති, ඉරියාපත, සම්පජාන්නේ, ධාතු මනසිකාරය, ඒ වගේම නවසීවතික භාවනාවල්, පිළිකුල් භාවනාව, ඊළඟට වේදනානුපස්සනා සතිපට්ඨාන කොටස, චිත්තානුපස්සනා සතිපට්ඨාන කොටස, ධම්මානුපස්සනාව යටතේ නීවරණ කොටස, ඒ වගේම පංච උපාදානස්කන්ධ කොටස, ආයතන කොටස, මේ වගේ කොටස් ගණනාවම අපි සාකච්ඡා කරන්නට යෙදුන. ඉතින් අද අපි කතා කරන්න මේ ධර්ම දේශනාව තුළ සප්ත බොජ්ජංග ධර්මයන් ගැන. ධම්මානුපස්සනාවට අයිති සප්ත බොජ්ජංග ධර්ම. පිංගතුනි, මේ සප්ත බොජ්ජංග ධර්ම කියන්නේ බුද්ධ ශාසනයේ තියෙන නිවන් අවබෝධයට ඉතාම වැදගත් බෝධි අංග බොජ්ජංග. බුදුරජාණන් වහන්සේ පහාරාධකින මේ අසුරේන්ද්‍රයට දවසක් මහා සාගරයේ තියෙන වටිනා වස්තු ගැන දේශනා කරද්දි බුදුරජාණන් වහන්සේ වදාළ මේ දෙව්ලොව ඉන්න දිව්‍ය අසුරයන් මහා මුහුදට මහා සාගරයට සිත් තලවාගෙන වාසය කරන. එතකොට ඒවට හේතු බුදුහාමුදුරුවෝ අහනකොට ඔහු කියනවා ස්වාමීනි අපි මහා සාගරයේ තුල තියෙන අද්භූත දේවල් දකිනවා. එයින් එකක් තමයි මුහුද ඇතුලේ වටිනා මුතු මැණික් සක් සිලා වෙරළුමිනි ආදී මහා වටිනා මාණික්‍ය වර්ග තියෙනවා කියන මේ මුහුදු පතුලේ. යොමේ අපි දකින්නේ මුහුද ඇතුලේ තියෙන වටිනා මැණික් වර්ග. වටිනා වස්තුව දිව්‍ය ලෝකේ ඉන්න දිව්‍ය අසුරයන් දකිනවා.
ඒවා දැකලා සිත්තලවාගෙන වාසය කරනවා. මහා සාගරය කියන්නේ සම්පත් සාගරයක්. මහා වටිනා වස්තුව මේක තියෙනවා කියලා එක වටිනාකම දැකලා ඒකට ඇලුම් කරන. බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාද මගේ බුද්ධ ශාසනයත් ඔය වගේ සම්පත් සාගරයක් කියව. මේ බුද්ධ ශාසනයේ වටිනා මාණික්‍ය රත්න 37ක් තියෙන. ඔය 37 දැකලා අඳුනගෙන මගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ බුද්ධ ශාසනයට සිත් තලවාගෙන වාසය කරනවා. එහෙමනම් ඔබත් ඔය අතරින් කෙනෙක්නේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පැවිදි කෙනෙක් නම් එක්ක භික්ෂුවක් නම් එහෙම නැත්නම් භික්ෂුණියක්. ගිහි ශ්‍රාවකෙක් හැටියට එක්ක උපාසකයෙක් එහෙම නැත්නම් උපාසිකාවක්. ඔය කොටස් 4න් තෙරුවන් සරණ ගිය මේ ධර්මයේ තුල ධර්මාවබෝධය ලබන්න ඕන කියලා අවංකව ගුණධර්ම පුරන කෙනා ඔය කොටස් 4න් එකකට අයිති. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මගේ ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයට පහදින්නේ මෙන්න මේ ශාසනය තුල තියෙන වටිනා මාණික්‍ය රත්න 37 අඳුනගත්ත නිසා. හැබැයි ඔබ බෞද්ධයෙක් කියලා කිව්වට ඔබ ඇත්තටම මේවා අඳුනගෙනද පැහැදුනේ කියන එක දැන් ඔබ බලන්න ඕන. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය 37. ඒ තමයි සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සප්ත බොජ්ජංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ඔන්න ඔය කොටස් 37ම මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය 37ක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් අපි කතා කරන්නේ බොජ්ජංග ධර්ම සප්ත බොජ් අර 37න් බොජ්ජංග ධර්ම 7 බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය 7ක්. පිංගතුනේ අපි ඉස්සලා නම් වශයෙන් තේරුම් ගමු. සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, ප්‍රීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ කියන ඔන්න ඔය බොජ්ජංග ධර්ම 7. සති, ධම්මවිචේ, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මේ බොජ්ජංග ධර්ම වැඩෙන්න පටන් ගන්නේ ධර්මාවබෝධය තුලයි. බුදුරජාණන් වහන්සේ මේ බොජ්ජංග වැඩෙන ආකාරය ගැන බොජ්ජංග සංයුක්තිය කියලා සංයුත්ත නිකායේ වෙනම දේශන පෙළක් තියෙනවා. මේ දේශනා අතර බුදුරජාණන් වහන්සේගේ දේශනා හොඳට එකින් එක අධ්‍යයනය කරගෙන යනකොට මේ බොජ්ජංග වඩන හැටි, බොජ්ජංග ධර්ම වැඩෙන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. පිංගතුනේ බොජ්ජංග බෝධි අංග සති සම්බොජ්ජංග. එතකොට බලන්න එතනත් සිහිය, සතර සතිපට්ඨානයේ පිහිටලා තියෙන සිහිය. මේ සිහිය තමා තුළ හොඳට සිහිය දියුණු වෙලා සතර සතිපට්ඨානය තුළම තමන්ගේ සිහිය පිහිටනකොට ඒ සිහිය බෝධි අංගයක් බවට පත්වෙනවා. ධර්මාවබෝධි අංගයක් බවට පත්වෙනවා. ඒක බොජ්ජංග ධර්මයක් බවට පත්වෙනවා. දැන් මං ඔබට මේ පියවරෙන් පියවර ගැඹුරට යන විදිහට ටික ටික මේක තේරුම් කරන්න උත්සාහ ගන්න. එතකොට සතිය සතර සතිපට්ඨානයේ පිහිටපු සිහිය ඔබ තුළ හොඳට දියුණු කරගෙන නිවන අරමුණු කරගෙන ඔබ සිහිය වඩනවා නම් අන්න ඒ සිහිය ඔබේ බොජ්ජංග ධර්මය. බෝධි අංගයක්, නිවන් අවබෝධයට නැඹුරු වෙච්ච අංගයක් බවට පත් වෙනවා. ඊළඟට ඔබ තුළ ධම්මවිචය කියන්නේ ධර්මය නුවණින් විමසීමේ දක්ෂතාවය. අපි කියනවා යෝනිසෝ මනසිකාරය. ඒ ධර්ම කාරණා හොඳට සිහිය පිහිටලා ඒ සිහිය තුල ඉඳගෙන ඔබ ධර්ම කරුණු නුවණින් මෙනෙහි කරනවා. ප්‍රඥාව දියුණු කර ගැනීම පිණිස. අපි හිත මේ විදිහට මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි කියලා හොඳට එකඟ වෙච්ච හිතකින් විදර්ශනා නුවණින් මෙනෙහි කර කර බලනවා. ඊළඟට ඒක හේතුඵල වශයෙන් බලනවා. මේ ඇස අනිත්‍යයි. එහෙමනම් මේ ඇස නාම රූපයෙන් හටගත් ආයතනයක්. මේ ඇස තුල තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතු. නාම ධර්ම හැටියට වේදනා, සංඥා, චේතනා, ස්පර්ශ, මනසිකාර. මේ ඇහැ කියලා කියන්නේ මෙන්න මේ ආයතනයක්. මේක ලෙඩ වෙනවා, ජරාවට පත් වෙනවා, තුවාල හැදෙනවා, කුණු වෙනවා. ආහාර සමුදය, අරූප සමුදය.
ආහාර නිරෝධාරූප නිරෝධ මේ ආහාර ප්‍රත්තියෙන් හටගන්න ආහාර නැතිවෙනකොට නැතිවෙනවා. මේක අනිත්‍යයි මේක දුකයි මේක මම නොවේ මගේ නොවේ මේක මම මගේ ආත්මය කියල මටෝන විදිහට පවත්වන්න දෙයක් මෙතන නෑ. අන්න දැන් ගැඹුරු නුවනකින් යෝනිසෝ මනසිකාරයක යෙදෙමින් මේ ආයතන හයේ පංච උපාදානස්කන්ධය යථාස භාවය හොඳට නුවනින් විමස ගැඹුරු විදර්ශනා නුවනකින් ඔබ බලනවා. ඒ බලනකොටේ විමසීම තමයි ධම්ම විචේ ධර්මය විමසීම. අන්නේ ධම්ම විචය කෙනෙකුට නිවන අරමුණු කරගෙන වැඩෙනවා. ධර්මාවබෝධය අංගයක් හැටියට වැඩෙනවා. මාර්ග ඵල අවබෝධය අංගයක් හැටියට වැඩෙනවා. බෝධි අංගයක් හැටියට වැඩෙනවා. ඒ තමයි ධම්ම විජයේ සම්බොජ්ජංගය. ඊළඟට ඔබ තුළ වීරිය මේ ධර්ම මාර්ගය වඩාගෙන යනකොට වීරියක් ඇතිවෙන. මේ ධර්මය වැටහෙන්න සසර බිය දැනෙන්න කෙනෙකුට වීරිය උපදිනවා. වීරිය තව බලවත්වෙනවා. බුදු හාමුදුරුව අපිට වීරිය සතරාකාරයකින් පෙන්නවා. උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්න. නූපන් අකුසල් නූපදවන්න වීරිය ගන්නවා. උපන් කුසල් දියුණු කරන්න වීරිය ගන්න. නූපන් කුසල් උපදවන්න වීරිය ගන්න. ඔය විදිහට අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරන්න වීරිය ගන්න. දැන් අපි සතිපට්ඨානය වැඩුවත් භාවනා කරත් ඒ කරන්න වීරියකින් අපිට කායිකවත් මානසිකවත් ධර්මාවබෝධයට යොමුවෙච්ච වීරයක් අවශ්‍යයි. ඒ වීරිය බුදු හාමුදුරුවොත් එක විදිහට ධර්මය පෙන්න්නනවා. ආරම්භක ධාතු නික්කම ධාතු පරමක්ක ධාතු යමක් ධර්මාවබෝධය පිණිස කුසල් වඩන්න ආරම්භ කරන්න වීරියක් තියෙන ඕන. නික්කම ධාතු එක දිගට පවත්වගෙන යන්න වීරියක් තියෙන ඕන. පරම්කම ධාතු තමන්ගේ නිෂ්ඨාව දක්වාම අවබෝධය ලැබෙන තෙක්ම අත් නොහැර අකණ්ඩව කරගෙන යන්නේ වීරිය දක්ෂ වෙන්නට ඕන. එතකොට ඔය විදිහට අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කර ගැනීම පිණිස ඔබ තුළ තියෙන වීරිය ධර්මාවබෝධය අංගයක් හැටියට ඒ වීරිය වැඩෙන්න්න පටන්ගන්න. ධර්මාවබෝධය වෙනුවෙන්ම ඒ වීරිය නැඹුරු වෙලා ධර්මය අවබෝධය පැත්තට වැඩෙනකොට ඒක බෝධි අංගයක් බොජ්ජංගයක් බවට පත්වෙන. ඒ වීරියම ඔබෝ ධර්මාවබෝධය කරාරගෙන මතකතියගන්න එක ඉරදිපාදයක් විරිය ඉරදිපාදය. විරිය සම්බොජ්ජංගේ සතර සම්යක් ප්‍රධාන වීරිය විරිය ඉන්ද්‍රිය විරිය බලය ඔය හැම තැනම කතා කරන්න වීරිය අවශ්‍යයි. අප්‍රමාදී භාවය අවශ්‍යයි. ඒකයි මේ බුද්ධ ශාසනයේ බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේ වීරිය ගැන නිරන්තරයෙන් පෙන්නන්න. බලන්න උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ අවසාන බුද්ධ වචනය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන පෙර අන්තිම බුද්ධ වචනය හැටියට දේශනා කරේ හන්දදාන භික්කවේ ආමන්තයාම මහනෙනි අවසාන වසයෙන් නුබල අමතන වයදම්මා සංකාරා මේ ලෝක සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදීන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන් අප්‍රමාදී වෙන්නේ ගැන වීරිය වඩන් අප්‍රමාදී භාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ මහාහත්ති පදෝපම සූට්‍ර පෙන්වා මහනෙනේ මේ මහපොළොව තුළ ඇවිදගෙන යන සත්වයන්ගේ පාසලකුණු අතර අපි දන්නවා මේ සත්තු පොළොව ඇවිදගෙන යනකොට පාසලකුණු පිහිටනවා. දැන් ඔබ හිතන්න ඔබ මිදුල හොඳට අතුකාපු වැලි තියෙන මිදුලක් නම් ඔබ ඇවිදගෙන ගියහම අඩි පාරවල් හිටිනවා. සතෙක් ඇවිදගෙන ගියහම ඒ සත්තුන්ගේ පාසටහන් පිහිටන. ඔය පොළොවේ පිහිටන පාසටහන් අතර විශාලම පාසටහන පිහිටන්නේ හස්තියට ඇතාට. ඔබ දැකල ඇති ඇතෙකුගේ පියවර සටහනක් මුළු පොලෝම ස්පර්ස කරන ඇතාගේ පියවර. බුදුරජාණන් වහන්සේ උපමාවකට වෙන මහණෙනි මේ හස්තියාගේ මේ පියවර සටහන තුළට මේ පොළොව ඇවිදගෙන යන අනෙක් ඕනම සතෙක්ගේ පියවරක් මේ පියවර සටහන ඇතුළට ඇතුල් කරන්න පුළුවන්. එකන ඇතාගේ පියවර සටහන තමයි ලොකු. ඒ වගේ තමයි මේ ලෝකෙ කුසල් දහම් කියලා යමක් ඇද්ද. ඒ සියල් අප්‍රමාදී භාවයට මැතුල්ලෙනවා කියෝ. ඒක යන්න මේ ලෝක යම් කුසල් දහම් වැඩෙනවද කුසල් දහම් කියල යමක් ඇද්දේ සියල්ලම අප්‍රමාදී භාවය කියන වචනයට ඇතුල් කරන්න පුළුවන්. ඒ සියල්ල උපදින්නේ අප්‍රමාදී භාවය තුළමයි. ඒ නිසා පිංහතුනි වීරි අවශ්‍යමයි.
වීරියෙන්මයි මේ ධර්ම මාර්ගයේ ගැඹුර කරායා යුත්තේ. මාර්ග පලාවබෝධය නිවන් අවබෝධය කරායා යුත්තේ. එතකොට කෙනෙක් තුළ ධර්මාවබෝධය පිණිස නිවන් අවබෝධය පිණිස තමා තුළ තියෙන වීරිය බලවත්වෙනකොට ඒක අවබෝධය අංගයක් හැටියට වැඩෙන. නිවන කරා වීරියෙන් ඔබ අරගෙන යනව ඉස්සරහට. එතකොට ඒක බොජ්ජංගයක් බෝධි අංගයක් බවට පත්වෙන. ඔන්න සති සම්බෝජ්ජන්ගේ විරිය ධම්ම විජය සම්බෝජ්ජන්ගේ විරිය සම්බෝජ්ජන්ගේ සිහිය ධර්මය නුවනින් විමසීම හිම නැත්නම් යෝනිසෝ මනසිකාරය ධම්ම විජය ඊළඟට වීරි අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරගන්න ගන්න වීරි. ඊළඟට එහෙම වීරියෙන් හොඳ ධර්මය විමසමින් ධර්මාවබෝධයට හිත වඩාගෙන යනකොට හිතේ ඇතිවෙනවා නිරාමිස ප්‍රීතියක් නිරාමිස සතුටක් උපදින. මේ ධර්මය වැටහෙන්න ධර්මය තුළ ලොකු සතුටක් තියෙනවා. මේ ධර්මමාර්ගය වඩන කෙනාට ධර්මමාර්ගය තුළේ නිරාමිස සතුට අත්දකින්න ලැබෙන. නිරාමිස කියලා කියන්නේ ඒක පංචකාමයන් එක්ක ලැබෙන දෙයක් නෙමේ. දැ සාමාන්‍ය පංචකාමයන් තුළ ඉන්න ලෝකයා සතුට හොයන්නේ ඇහැට පේන බාහිර ප්‍රියමනාප ලස්සන රූප දැකල. ඒවැන් සතුටු වෙන්න ඒවා හොයා දුවන. කනට ඇහෙන සබ්ද ප්‍රියමනාප මිහිරි හඬ සබ්ද සංගීත ඒවා හොයා දුවනවා. නාසයට සුවඳ එකක සුවඳ වර්ග හොයා දුවන. ඊළඟට රස කෑම දිවට දැනෙන රස බලන්න කෑම වෙනුවෙන් කොච්චර ආහාරය වෙනුවෙන් කොච්චර වියදං කන මිනිස්සු ඉන්නවාද. රසේ හොයා දුවන. පහස කයට දැනෙන පහස ලබන්න හොයා ඒවට දුවන. එතකොට සාමාන්‍ය ලෝකයා මේ ඉන්ද්‍රියම් පිනවල ඇස කණ නාසේ දිවකය පංච ඉන්ද්‍රියම් පිනවීම තුළ තමයි සැපය හොයන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ පංච ඉන්ද්‍රියං පිනවීමකින් ඉන්ද්‍රියන් තුළින් ලබාගන්න අර සාමිස කෙලෙස් සහිත එකක් නෙමේ නිරාමිස. සමාධිය තුළ භාවනාව තුළ විමුක්ති මාර්ගය තුළ නිවන් මග තුළ මේ මග වඩනකොට උපදිනවා නිරාමිස සැපයක්. ඒ සැපේ අර සියල්ලට වඩා උතුම් සැපයක්. ඒ සැපය ධර්මාවබෝධය අංගයක් හැටියට ඔබ නිවන කරාරගෙන යනවා. එතකොට ඒ සැපේටත් නොවැලි ඒ සැපේ අතාස භාවේ දකිමි ඒ සැපේ හටගත්ත මෙන්න මේ විදිහටයි කියල දකිමි එයා ඒ සැපයත් නිවන් අවබෝධය අංගයක් බවට පත් කරගන්න. අන්න එතකොට ඒ ප්‍රීතිය බොජ්ජංග ධර්මයක් හැටියට නිවන අරමුණු කරගෙන වැඩෙන. දැම් බලන්න ඔබ දන්නවා අපි ධ්‍යාන මට්ටමෙන් කතා කරමු. ඔබ අහල ඇති කෙනෙක් පළවෙනි ධ්‍යානය උපදවාගන්න භාවනා කළ සමාධිය වඩල පළවෙනි ධ්‍යානය උපදවාගන්න. මේ ධ්‍යානය බුදුරජාණන් වහන්සේ විස්තර කරේ මෙහෙම විවිච්චේව කාමයෙහි විවිච්චේ වකුසලේහි දම්මෙහි සවිතක්කන් සවිචාරං විවේකජං ප්‍රීති සුකම් පටමත් ධ්‍යානං උපසම්පජ්ජ විහරති. ඔන්න පළවෙනි ධ්‍යානය බුදු හාමුදුරු ධර්මය විස්තර කරපු හැටි. විවිච්චේව කාමයෙහි යන්න අර පංචකාමයන්ගෙන් වෙන් වෙලා. විවිච්චේව අකුසලේහි දම්මෙහි අකුසල ධර්මයන්ගෙනුත් වෙන් වෙච්ච වෙලාව. සවිතක්කන් සවිචාරං විතක්ක විචාර තියෙනවා. ප්‍රීති සුකං අන්න ප්‍රීතියක් තියෙනවා හිතේ ඇති අර කාමයන්ගෙන් වෙන් වෙලා ඉන්න හැබැයි. එතකොට ප්‍රීතිය ඉපදිලා තියෙන කාමයන් නිසා නෙමේ. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙච්ච නිරාමිස ප්‍රීතියක් තියෙනවා. ඒ වගේම ලොකු සැපයක් දැනෙනවා. අන්නේ ප්‍රීතියත් සැපයත් තුළ තමයි පළවෙනි ධ්‍යානය උපදවන. එතකොට දැන් මේ ධ්‍යානය උපදවලා තියෙන්නේ නිවන අරමුණු කරගෙන. ඒ නිවන අරමුණු කරගෙන හිත වඩන කෙනාට හිත තුළ මේ නිරාමිස සතුට ප්‍රීතිය තියෙනවා. හැබැයි නිවන කරා යන ශ්‍රාවකයා මේ ප්‍රීතියට ඇලෙන්නේ. එයා ඒකත් අවබෝධය අංගයක් බවට පත් කරගන්න. එයා දන්නවා මේ ප්‍රීතිය ඇති වුණේ දැන් අපේ හිත තුළ ප්‍රීතියක් ඉපදුනානං ඉපදුනේ සිතයි සිතුවිලි විඤ්ඥානය නිසා. අපි ආනාපාන සති භාවනාවෙන්නම් සමාධිය ඇති කරගත්තේ. එහෙනම් අපිට ඒ සමාධිය ඇතිවෙන්න ඒ ප්‍රීතිය උපදින්න හේතුනේ සිත තුළින් හුස්ම රැල්ල මෙනෙහි කිරීම තුළ සිතත් සිතුවිලිත් විඤ්ඥානය විතක්ක විචාර හුස්ම ගැන ආස්වාස ප්‍රශ්වාස තුළ හිත යොමු කරලා ඒ වඩපු භාවනාව නිසා තමයි නිරාමිස ප්‍රීතියක් මනසෙ හටගත්ත. එතකොට එයා දන්නවා මේකත් හේතුවක ඵලයක්. ඒ නිසා මේ අනිත්‍යයි මේ ප්‍රීතියටත් නොඇලි ඒ නිරාමිස ප්‍රීතියත්
අවබෝධ අංගයක් බවට එයා පත් කරගන්න. අන්න එතකොට ඒක බොජ්ජංග ධර්මයක් හැටියට නිවන අරමුණු කරගෙන තමා තුළ වැඩෙන්න පටන්ගන්න. අන්න ප්‍රීති සම්බොජ්ජන්ගේ. දැන් සති ධම්මවිජය විරිය ප්‍රීති. ප්‍රීතියට නොඇලෙනකොට යා තුළ බලවත් වෙනවා පස්සද්ධිය. කායික සැහැල්ලුව. ප්‍රීතියට නොඇලෙන්න කායික සැහැල්ලුව පස්සද්ධිය තුළ හිත පිහිට. මේ හිතේ ස්වභාවය යමකින් මිදෙනකොට තව තැනක හිත පිහිටනවා. හැබැයි හිත පිහිටන්නේ ධර්මය කරා යන ශ්‍රාවකයා උතුම් අරමුණු තුළ තමයි හිත පිහිටගෙන ගැලවීම දක්වාමයන්. එතකොට බලන්න දැන් මේ ධ්‍යාන ඉහලට යනකොට පළවෙනි ධ්‍යානයේ ඉන්න කෙනා දෙවනි ධ්‍යානයට පත්වෙනකොට විතක්ක විචාර සංසිදෙනවා. එයාට බලවත්වම තියෙනවා ප්‍රීති සුඛ ඒකාග්‍රතා. එයා තුන්වෙනි ධ්‍යානයට යනකොට අන්න ප්‍රීතිය සංසිඳවන. ප්‍රීතිය ආදීනව සිහි කරලා ප්‍රීතියට නොඇලි ප්‍රීතියෙනුත් හිත මධ්‍යස්ථ කරගන්න. ඒ මධ්‍යස්ථ කරගන්නකොට තුන්වෙනි ධ්‍යානය තුළ බලවත්වම තියෙන්නේ සැපය. කායික සැහැල්ලු භාවයේ සැපයත් උපේක්ෂාවත්. ප්‍රීතිය සංසිදිලා සැපයයි උපේක්ෂාවයි තියෙන තුන්වෙනි ධ්‍යානය ලබන. එතකොට ප්‍රීතියෙන් හිත මිදෙනකොට කායික සැහැල්ලු භාවයත් එක්ක කය තුළ විශාල සැපයක් දැනෙන පටන්ගන්න. එතකොට මේ ධර්ම මාර්ග ගැඹුරට වැඩෙනකොට ඒ තුළ ඒ ධර්මාවබෝධයට වඩන ශ්‍රාවකයාගේ හිත ඒ තුළ පිහිටන ආකාරය. හැබැයි එයා දැන් පස්සද්දි අර කායික සැහැල්ලුව නිසා ඇතිවෙච්ච සැපයත් අවබෝධය අංගයක් හැටියට දකින්න. දැන් අප හිතමු අපේ කය භාවනා කරනකොට සරලව අපි ගමු. අපේ කය භාවනා කරනකොට කායිකව ලොකු සැහැල්ලු බවක් අපිට දැනෙනවා. සැපයක් දැනෙනවා. සමහරු කියන්නේ ඉහලට වඩපු අය නෙමේ සාමාන්‍ය භාවනා කරන අය පවා කියනවා ටිකක් භාවනා කරගෙන යනකොට හර කොන්ද රිදෙනේවා කකුල් රිදෙනේවා දනිස් රිදෙනේවා හොඳට හිත එකඟ වෙනකොට ඒවා අමතක වෙලා යනවා. ලොකු සැහැල්ලුවක් දැනෙනවා. භාවනා කරනකොට මුළු කයම සංසිඳිලා සැපයක් දැනෙනවා. ඒ දැන් හිතන්නේ චුට්ටක් භාවනා කරලා ඔහොම දෙයක් දැනුණා නම් භාවනාව ඉහලට වඩාගෙන දියුණු කරගෙන ධ්‍යාන මට්ටම් වලට වඩන කෙනා මොන තරම් මේ කායික සැහැල්ලු භාවයේ තුල ඇතිවන මේ සැපේ අත්දකින්නවද? හැබැයි යා සැපේ අත්දැක්කා කියලා ඒ සැපේට ඇලෙන්නේ නැහැ. අවබෝධ අංගයක් බවට ඒක පත් කරගන්න. එයා එතනින් නතර වෙන්නේ නැහැ. ඒකයි ඒක බොජ්ජංගයක් බවට පත් කරගන්න. බෝධි අංගයක් බවට පත් කරගන්න. එයා දන්නවා කායික සැහැල්ලුවක් නිසා සැපයක් ඇති වුණාද? මතක තියාගන්න සැපයක් ආවත් දුකක් ආවත් මොන විඳීමක් ආවත් උපදින්නේ ස්පර්ශයෙන්මයි. කායික සැහැල්ලු භාවයක් නිසා සැපේ ඇති වුණා නම් ඒ සැපේ අපිට ඇති වුණෙත් කයයි පහසයි විඥානය නිසා. එතකොට ඒකත් භාවනාව තුලම ධර්මාවබෝධයට මේ හිත වැඩිම තුලම ඇතිවෙච්ච හේතුක ඵලයක්. ඒක අඳුනගත්ත කෙනා අර සැපේට නොඇලී හේතුඵල වශයෙන් ඒ සැපයත් නුවණින් දකින්න අවබෝධ අංගයක් බවට ඒක පත් කරගන්න. එයා ඒ සැපේ යථා ස්වභාවය දකිමින් ඒක අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා වඩමින් ඒ සැපේටත් නොඇලී ඒ සැපේ පවා අවබෝධ අංගයක් හැටියට වඩනවා. අන්න එතකොට ඒක බෝධි අංගයක් බොජ්ජංග ධර්මයක් බවට පත් වෙනවා. දැන් ඔන්න අපි කතා කරා ධර්මාවබෝධයට හිත වැඩීගෙන යනකොට සතර සතිපට්ඨානය තුළ හොඳට හිත පිහිටලා ඒ වැඩෙන සිහිය බෝධි අංගයක් හැටියට ගැඹුරින් වැඩෙනවා. බොජ්ජංගයක් වෙන. ඊළඟට ධර්මාවබෝධයේ පිණිස ඔබ තුළ තියෙන විමසීම ධම්මවිජය බෝධි අංගයක් හැටියට වැඩෙන. ධර්මාවබෝධය තුළ ඔබ ඇති කරගන්න වීරිය ඔබ තුළ බෝධි අංගයක් වෙනවා. ඒක විරිය සම්බොජ්ජංගේ බවට පත් වෙනවා. ධර්මාවබෝධයේ තුළ ඔබ හිත වඩාගෙන යනකොට ඔබට නිරාමිස සතුටක් ප්‍රීතියක් ඉපදුනාන. ඔබ ඒටත් නොවැලී විදර්ශනාවට යොමු වෙලා ගැඹුරින් ඒ ප්‍රීතිය නිවනේ අංගයක් හැටියට බොජ්ජංගයක් හැටියට ඔබට වඩාගෙන යන්න පුළුවන්. ඒක ප්‍රීති සම්බොජ්ජංගේ බවට පත්වේ. ඊළඟට ඔබ තුළ යම් කායික සැහැල්ලුවක් නිසා යම් සැපයක් දැනෙනවද? ඒ සැපේත් යථා ස්වභාවය අත්දකිමින් ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විදර්ශනා වඩමින්ගේ දැනෙන සැහැල්ලු භාවයේ සැපේ පවා අවබෝධය අංගයක් හැටියට පත් කරගන්න. පස්සද්ධි සම්බොජ්ජං. සට සති ධම්මවිජය විරිය ප්‍රීති පස්සද්ධි. ඊළඟ එක තමයි සමාධිය.
කයට අර සැහැල්ලුවටත් නොවැලෙනකොට සමාධියම තමයි තවතව බලවත්තේ. දැන් පළවෙනි ධ්‍යානයට වඩා දෙවනි ධ්‍යානයේ ඒකාග්‍රතාවය බලවත්. ඊටත් වැඩිය තුන්වෙනි ධ්‍යානය තුළ තවත් හිත කර්මන්නේ වෙලා බලවත්. හතරවෙනි ධ්‍යානයට යනකොට තවත් බලවත්. මතක තියාගන්න පළවෙනි ධ්‍යානයේදී ඔන්න විතක්ක විචාර සංසිඳව ගන්න. දෙවනි ධ්‍යානයට යනකොට ප්‍රීතියට නොවැළී ප්‍රීතිය ගැන සංසිඳෙන. තුන්වෙනි ධ්‍යානයට යනකොට සැපේටත් නොවැළී සැපයත් සංසිඳෙන. හතරවෙනි ධ්‍යානයට යනකොට බලවත් උපේක්ෂාවක් තියෙන. හතරවෙනි ධ්‍යානයේ තුළ තියෙන්නේ බලවත් උපේක්ෂා ස්වභාවයක් තියෙන. ඒ වෙන්නකොට සමාධිය ඉහළටම වැඩිලා. හතරවෙනි ධ්‍යානයට වැඩිලා බුදු හාමුදුරු දේශනා කළ තියෙනවා. ඒ හතරවෙනි ධ්‍යානයට දියුණු කරපු හිත හරියට පෙරාපු රත්තරන් වගේ. උපමාවකට පේන දැන් ඒ උපමාවෙන් බුදු හාමුදුරු විස්තර කරේ කර්මන්නේයි කියලා. පෙරලා හොඳට පිරිසිදු කරලා පෙරාපු රත්තරන් කර්මන්නේයි. ඊට පස්සේ ඒක ඕන පැත්තකට අපිට අවශ්‍යතාවයට අනුව යොමු කරලා ඒ නිර්මාණයක් සකස් කරගන්න පුළුවන් පෙරාපු රත්තරන් වලින්. ඔබට අවශ්‍ය මාලයක් හදන්න නම් මාලයක් හදන්න පුළුවන්. ඔබට අවශ්‍ය වලල්ලක් හදාගන්න නම් ඔබට වලල්ලක් හදන්න පුළුවන්. ඔබට කරාම්බුවක් හදන්න නම් කරාම්බුවක් හදන්න පුළුවන්. ඒ පිරිසිදුව පෙරලා කර්මන්නේ කරපු රත්තරන් අවශ්‍ය විදිහට ඒක කර්මන්නේ විදිහට සකස් කරගන්න පුළුවන්. ඒ වගේ තමයි හතරවෙනි ධ්‍යානයට හිත ඉහළට වැඩිලා ඉහළ සමාධි මට්ටමකට එනකොට හිත හොඳ කර්මන්නේ කියලා. ඒ හතරවෙනි ධ්‍යානයට දියුණු කරගත්ත පිරිසිදු හිතක් තුළ ඉඳන් තමයි එයා හිත යොමු කරන්නේ පෙර ජීවිත දකින්න. අන්න එතනදි තමයි යාට පහළ වෙන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. කල්ප ගණන් ආපස්සට පෙර ජීවිත දකින නුවණ උපදවා ගන්න එතනදී. පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. ඊළඟට යාට පුළුවන් ඒ හතරවෙනි ධ්‍යානය තුළ ඉඳන්ම හිත යොමු කරලා සත්‍යයන් මැරුණට පස්සේ උපදින ආකාරය දකින නුවණ උපදවන්න. ඒකට කියනවා චුතූපපාත ඥානය උපදවන. ඒකත් එතනදී. එතකොට ඒ වගේ දිවස් නුවණ පහළ කරගන්න ඒවා ඊර්දි විඥාන ඒව තම තමන්ගේ පිනේ සසර පුරුදුවල ස්වභාවයට ඒ ඥානයන් පහළ කරගන්න අර කර්මන්නේ හිතට හැකියාව තියෙන. හැබැයි දැන් සමාධිය ගොඩක් ප්‍රබලයි. හැබැයි එයා සමාධියටත් නොවැළි මතක තියාගන්න මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාකම ඒකයි. මේ බුද්ධ ශාසනයෙන් පරිබාහිරත් සමාධිය වඩපු ධ්‍යාන වඩපුයි ඉඳලා තියෙන. ඒකනේ අපේ බුදුහාඳුරු පහළ වෙන්නත් පෙර ඔය ආලාර කාලාම උද්දක රාමපුත්ත අසිත තාපසය පවා මනෝමය කයෙන් දිව්‍ය ලෝකෙට ගියා කියන භාවනා කරපු තවුසේ. එතකොට ඒ හිත දියුණු කරලා එක එක හැකියාවල් ඇති කරගත්තා. ඒ භාවනා කරපුවයි හිටියා. හැබැයි ඔවුන් සමාධියට ඇලුම් කරා. සමාධිය තෘෂ්ණාවෙන් ඒ සමාධිය තුළ බැඳී හිටිය. ඒක උපාදාන කරගත්ත. ඒ නිසාවුන්ට ගැලවෙන මාර්ගය එතනින් එහාට හොයාගන්න බැරිවුණ. බොහෝ දෙනෙක් හිත වඩලා එතනින් එහාට ගැලවෙන ක්‍රමේ හොයාගන්න බෑ. බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරේ සමාධියටත් නොඇලි. සමාධිය ගැනත් හිත උපේක්ෂාවට පත්වෙන්නට ඕන. එතකොට එයා ඒ කොච්චර හිත දියුණු කරත් දියුණු කරපු හිත තුළත් හේතු පල දකිනවා. මේකත් අනිත්‍යයි. මේකත් හේතු පල ධර්මයන් තුළ පහළ වෙච්ච දෙයක්. ඒ සමාධියට නොඇලී ඒ සමාධී යථා ස්වභාවයේ නුවණින් දකිමින් විදර්ශනා නුවණින් දකින්නකොට අන්නේ සමාධිය බෝධි අංගයක් බවට පත්වෙන. ඒක බොජ්ජංග ධර්මයක් බවට පත්වෙන. ඒක උපාදාන වෙච්ච දෙයක් නෙවෙයි. දැන් ඒකේ අවබෝධය පැත්තට නැඹුරුවේ. අන්න ඒක බොජ්ජංගයක් සමාධි සම්බොජ්ජංගේ බවට පත්වෙන. ඒ සමාධියටත් නොවැළෙනකොට හිත බලවත් උපේක්ෂාවකට පත්වෙන. දැන් ඔන්න කෙනෙක් ඔය බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැඹුරට යන්න කොච්චරන දැන් ඔන්න මනාකොට සතර සතිපට්ඨානෙ සිහිය පිහිටිය. පළවෙනි පියවරේ ඉඳන් හිතන්න. ඒ සිහියට නොවැළී සිහිය අවබෝධය අංගයක් බවට එයා පත් කරගත්තා. ඊළඟට ධර්මාවබෝධය පිණිස යාගේ විමසීම යෝනිසෝ මනසිකාරි නුවණින් විමසීම අනිත්‍ය මනසිකාරයත් එයා බෝධි අංගයක් බවට පත් කරගත්තා. ඊළඟට එයා තුළ යම් වීරියක් තියෙනවා නම් ඒ වීරියත් එයා බෝධි අංගයක් බවටම පත් කරගත්තා. අවබෝධය පිණිස ධර්මාවබෝධය අංගයක් බවට පත් කරගත්. ඊළඟට එයා භාවනා කරගෙන යනකොට එයා තුළ යම් නිරාමිස සතුටක් ප්‍රීතියක් උපදිනවද.
ඒ ප්‍රීතියටත් නොවැලී ඒ ප්‍රීතියත් බෝධි අංගයක් බවට එයා පත් කරගත්. ඊළඟට එයාට ලොකු සැපයක් දැනෙනවා කායික සැහැල්ලුව තුළ සමාධිය තුළ ලොකු සැපයක්. යා සැපේටත් නොවැලී සැපයත් බෝධි අංගයක් බොජ්ජංගයක් බවට පත් කරගත්ත. එතකොට තව දුරටත් එයාගේ සමාධිය ප්‍රබලවෙන්. ඉහළ සමාධයක් වැඩෙනකොට යා සමාධියටත් නොවැලී සමාධියත් අවබෝධ අංගයක් හැටියට දකින්න පටන්ගත්. දැන් හිත උපේක්ෂාවට පත් වුණ. දැන් හිත මධ්‍යස්ථයි උපේක්ෂාව. හැබැයි ඒ අවබෝධ නෙමෙයි. කෙනෙක් හිතන්න පුළුවන් හිත මධ්‍යස්ථ නං උපේක්ෂාව නං ආයෙක් නං හරි කියලා. මතකතියාගන්න ඒ උපේක්ෂාව තුළත් තෘෂ්ණාව තියෙන. ඒ උපේක්ෂාවටත් හිත ඇලුම් කරන. ඒ උපේක්ෂාවත් පවත්වන්න ආස කරන. උපෙක්කා සම්බෝජ්ජන්ගේ බවට පත්වෙන්නේ එයා ඒ බලවත් උපේක්ෂාවක් ඇද්ද සමාධීම් මිදිච්ච බලවත් උපේක්ෂාවක් ඇද්ද. කිසිම දේකට නොඇලෙන නොගැටෙන මධ්‍යස්ථ වූ යම් උපේක්ෂාවක් ඇද්ද එයා ඒ උපේක්ෂාව පවා අවබෝධ අංගයක් බවට පත් කරගන්න. එයා උපේක්ෂාවට පවා නොවැලි ඒ උපේක්ෂාව පවා විදර්ශනා නුවනින් දකින්න පටන්ගන්න. මේ අනිත්‍යයි. මේ උපේක්ෂාවත් හේතු පල මත පහළවෙච්ච දෙයක්. ඒ උපේක්ෂාව තුළ පවා ගැඹුරින් විදර්ශනා වඩනකොට උපේක්ෂාවෙන් පවා හිත මිදිලෑන. ඒ තුළ යම් තෘෂ්ණාවක් ඇද්ද ඒකත් මිදිලයි උපේක්ෂාවත් අවබෝධය අංගයක් බවට බුද්ධංග ධර්මයක් බවට පත්වෙන්. අන්නේ විදියට තමයි අරහත්වය කරා ශ්‍රාවකයෙක් හිත වඩාගෙන යන්න. එතකොට මේ බොජ්ජංග ධර්ම හත වැඩෙනවා කියලක් කෙනෙක් තුළ තමා තුළ හොඳට තේරුම් අරගෙන එකින් එක බොජ්ජංග ධර්ම වඩාගෙන යන ආකාරය අයිති වෙන්නේ ධම්මානු පස්සනා සතිපට්ඨාන කොටසට. එතකොට බුදු හාමුදුරුවෝ දැන් අපි මේ කතා කරපු ටික ධර්මය පෙන්නනවා. අපි චුට්ටක් දේශනාව තියෙන ආකාරයක් චුට්ටත් තේරුම් ගන්න බලමු. බුදු හාමුදුරුවෝ පෙන්නනවා පුනච පරම්භික්කවේ බික්කු ධම්මේසු ධම්මානු පස්සී විහරති සත්තසු බොජ්ජංගේසු කතංච භික්කවේ බික්කු ධම්මේසු ධම්මානු පස්සී විහරති සත්තසු බොජ්ජංගේසු. මහනෙන මේ සප්ත බොජ්ජංග ධර්ම කියන මොකක්ද කොහොමද කියලා. ඉද භික්කවේ බික්කු සන්තංවා අජ්ජත්තං සති සම්බොජ්ජංග අත්ති මේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. අන්න යම් භික්ෂුවක් මේ ධර්ම මාර්ගය වඩාගෙන යනකොට තමා තුළ සති සම්බොජ්ජංගය උපදින. සතර සතිපට්ඨානය තුළ හොඳට සිහිය පිහිටල තමා තුළ සති සම්බොජ්ජංගය උපදින. ඒක ඉපදුනාට පස්සේ එයා හොදට සිහියෙන් දකිනවා අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. මා තුළ ආධ්‍යාත්මිකව පිහිටපු සති සම්බොජ්ජන්ගේ සිහිය මා තුළ දැම් බොජ්ජංග ධර්මයක් හැටියට පිහිටලා තියෙනවා කියලා තේරුම් ගන්න. ඊළඟට අසන්තංවා අජ්ජත්තං සති සම්බොජ්ජංග නත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජාන. තමා තුළ සති සම්බොජ්ජන්ගේ තාම හොඳට පිහිටලා නැත්නම් මා තුළ තාම සති සම්බොජ්ජන්ගේ පිහිටලා නෑ කියලා ඒකත් තේරුම් ගන්න. ඊළඟට යථාච අනුපන්නස්ස සති සම්බොජ්ජංගස් උප්පාදෝ හෝති තංච පජානාති. නූපන්නා වූ සති සම්බොජ්ජන්ගේ තමා තුළ උපදිනවද ඒකත් තේරුම් ගන්න. යන තමා තුළ ඉපදිලා තිබ්බ නැති දෙයක් තමන් භාවනා කරගෙන යනකොට තමා තුළ පහළ වෙලා උපදින්න පටන් ගන්න සති සම්බොජ්ජංග ඒකත් තේරුම් ගන්න. යථාච උපන්නස්ස සති සම්බොජ්ජංගස්ස උපන්නා වූ සති සම්බොජ්ජන්ගේ එකැන් තමා තුළ දැන් හටගෙන තියෙන සති සම්බොජ්ජන්ගේ භාවනාය පාරිපූරී හෝති භාවනා වසයෙන් පරිපූර්ණත්වයට පත්වෙනවාද තංච පජානාති. එයා ඒකත් හොඳින් තේරුම් ගන්න. එතකොට අන්නේ විදිහට එයා ධර්මාවබෝධය අංගයක් හැටියට සති සම්බොජ්ජන්ගේ වඩ. එතකොට ඊළඟට ඒ විදිහටම සන්තං වාජ්ජත්තං ධම්ම විචේ සම්බොජ්ජංග අත්තිමේ අජ්ජත්තන් ධම්ම විජයේ සම්බොජ්ජංගෝති පජානාති. තමා තුළ ධම්ම විජයේ සම්බොජ්ජංගය උපදිනවා. ඒ හටගෙන තියෙනවනම් තමා තුළ ඉපදිලා තියෙනවනම් ආමා තුළ දැන් ධම්ම විජයේ ධර්මය නුවනින් විමසීම
බොජ්ජංගයක් හැටියට නිවන් අවබෝධය අංගයක් හැටියට මා තුළ වැඩෙනවා මා තුළ තියෙනවා පවතිනවා කියලා හොඳට පජානාති නුවණින් දැනගන්න. ඒ වගේම අසන්තංවා අජ්ජත්තං ධම්ම විජේ සම්බොජ්ජංගං නත්තිමේ අජ්ජත්තං ධම්ම විජේ සම්බොජ්ජංගෝති පජාන තමා තුළ ඉපදිලා නැත්නං මා තුළ ඉපදිලා නෑ කියලා තමා තුළ ඒ පිහිට තාම බොජ්ජංගයක් හැටියට මා තුළ මේ විමසීම බොජ්ජංගයක් හැටියට වැඩිල නෑ කියලා ඒකත් තේරුම් ගන්න. ඊළඟට යථාච අනුපන්නස්ස ධම්ම විජය සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති නූපන්නා වූ ධම්ම විජය සම්බොජ්ජංගේ තමා තුළ උපදිනවද තංච පජානාති ඒකත් තේරුම් ගන්න. ඊළඟට යථාච උපන්නස්ස ධම්ම විජයේ සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූරී හෝති. තමා තුළ හටගත්තා වූ දැන් මතු වෙලා තියෙන තමා තුළ හටගත්ත ධම්ම විජය ගැන ධර්මාවබෝධය පිණිස යෝනිසෝ මනසිකාරය නුවණින් විමසීම බොජ්ජංගයක් හැටියට දැන් භාවනාය පාරිපූරී හෝති. එක භාවනා වශයෙන් පරිපූර්ණ වෙමින් වැඩෙනවා කියලා තංච පජානාති. ඒකත් තමා තුළින්ම තේරුම් ගන්න. එතකොට ඔය විදිහට එකින් එක සති ධම්ම විජය විරිය ප්‍රීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග ධර්ම 7 ගැනම ඔය විදිහට බුදුහාඳුරෝ පෙන්නන. තමා තුළ හටගන්නවා හටගෙන තියෙනවා කියලා නුවණින් දැනගන්නවා. ඒක හටගෙන නැත්නම් බොජ්ජංග ධර්ම මා තුළ තාම ඉපදිලා නැහැ කියලා ඒක තේරුම් ගන්නවා. නූපන් බොජ්ජංග ධර්මයක් උපදිනවා නම් ඒක දැන් ඉපදුනා කියලා තේරුම් ගන්නවා. හටගත්තා වූ බොජ්ජංග ධර්ම භාවනා වශයෙන් පරිපූර්ණත්වයට පත්වෙනවා නම් ඒකත් හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ තමා තුළ වැඩෙන බොජ්ජංග ධර්ම හොඳට සිහියෙන් නුවණින් අවබෝධය අංගයක් හැටියට යා දකිනවා. මේ විදිහට දකින කෙනා ඉති අජ්ජත්තංවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. එයා ධර්මය තුළ ධම්මානුපස්සනාවෙන් වාසය කරනවා. සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනාවෙන් වාසය කරනවා. ඒ වාසය කරන ගමන් මෙයා මෙනෙහි කරනවා බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. එතකොට මා විතරක් නෙමේ බාහිර කෙනෙක් මේ ධර්ම මාර්ගයේ මේ විදිහටම වඩනවද? ඒ අය තුල වැඩෙන්නෙත් මේ ස්වරූපයෙන්ම තමයි කියලා බාහිර අය තුල බොජ්ජංග වැඩෙන ආකාරයත් මේ ස්වරූපයෙන්මයි කියලා එයා ඒකත් තේරුම් ගන්න. අජ්ජත්ත බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. තමා තුලත් බාහිර අය තුලත් මේ ධම්මානුපස්සනාව වැඩෙන්නේ මේ ස්වරූපයෙන්ම තමයි කියලා යා ඒකත් තේරුම් ගන්න. එහෙම තේරුම් ගන්නවා වගේ මෙයා ඒ බොජ්ජංග ධර්ම තුලත් සමුදේ ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. ඒකෙත් හට ගැනීම දකිමින් ධම්මානුපස්සනාවෙන් වාසය කරනවා. වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. ඒ බොජ්ජංග ධර්ම තුලත් නැතිවීම හේතු නිසාමයි මේවා හටගන්නේ. බොජ්ජංග ධර්ම උපදින්නෙත් හේතු නිසා. ඒ හටගන්නා වූ සමුදය දකිමින් හේතු දකිමින් වාසය කරනවා වගේම ඒ බොජ්ජංග ධර්ම නැතිවෙන්නා වූ හේතුත් දකිමින් වාසය කරන. සමුදේ වය කියන හට ගැනීම නැතිවීම දෙකම දකිමින් වාසය කරන. ඊළඟට එයා සමුදේ වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. හට ගැනීමත් නැතිවීමත් දෙකම දකින. එහෙනම් මොකක් දේ දකින්නේ? ඒ තමයි අනිත්‍ය. ඒ බොජ්ජංග ධර්මයන් තුළ පවා අනිත්‍ය දකිමින් අවබෝධය අංගයක් හැටියට ඒක පවත්වන. අත්ති ධම්මාතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. එතකොට එයා ඒ විදිහට වඩන්නකොට එයා තුළ සතර සතිපට්ඨානය තුළ පිහිටපු සිහිය සතිය තව දුරටත් අවබෝධය මංගයක් හැටියට ඒ සිහිය නැඹුරු වෙලා වර්ධනය වෙනවා. යාවදේව ඥානමත්තා එයා තුළ ඥානය ප්‍රඥාව අවබෝධය පිණිසම නැඹුරු වෙලා වැඩෙනවා. පතිස්සති මත්තාය ඒ සිහිය නිවන් අවබෝධය අංගයක් හැටියට වැඩෙන. අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදියති. ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. අන්න බුදුරජාණන් වහන්සේ වදාළයා කිසිම දෙයකට නොඇලී නොගැටි මේ සියල්ලෙන්ම නිදහස් වෙලා ධර්මානුපස්සනාව තුළ අවබෝධය පිණිසයා හිත වඩා ගන්න. එතකොට ඔන්න ඔය විදිහට තමයි සතර සතිපට්ඨානයේ ධම්මානුපස්සනා කොටස බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් මේකේ පාළි ඒ ගොඩක් කොටස් මං ටිකක් සාරාංශ කරලා ඔබට කිව්වේ අවසාන ටික. ඉතින් ඔබට තේරුම් ගන්න පුළුවන් මේ ධම්මානුපස්සනාව වැඩෙන ආකාරය.
තිය නිසා හැබැයි ධම්මානුපස්සනාව මේ පටන් ගන්නකොට මේ භාවනා කරන්න පටන්ගත්ත තැන ඉදම් බොජ්ජංග වැඩෙනවා නෙමේ. ඒක ධර්මයේ බොහොම ලස්සන දේශනාවක් තියෙනවා. මේක තියෙන බොජ්ජංග සංයුත්තේ. එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම් කෙනෙක් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වුණාද, එතන ඉදං එයා ඉතිරි සංයෝජන ප්‍රහාණය වීම පිණිස බොජ්ජංග ධර්ම වඩනවා කියලා. ගැන මේ යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත්තද, සෝවාන් ඵලයට පත් වුණාද, චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය ඇති කරගත්තද, එයා එතනින් එහාට බොජ්ජංග ධර්ම හැටියට කලින් කෙනෙකුට සිහිය, ධම්මවිචය, වීරිය, ප්‍රීති, පස්සද්ධියව තියෙනවා තමයි. ඒවා එක මට්ටමෙන් තියෙන. හැබැයි ඒවා බොජ්ජංග හැටියට වැඩෙන්න පටන් ගන්නේ සෝවාන් මට්ටමින් එහාට. එතනින් එහා තියෙනවා. දැන් අපි ගමු සතර සතිපට්ඨානෙ පිහිටපු 100ක් තියෙන. හැබැයි ඒක බොජ්ජංගයක් හැටියට තාම වැඩිලා නැහැ. කෙනෙක් තුළ යෝනිසෝ මනසිකාරි, ධර්මාවබෝධය පිණිස අනිත්‍ය මනසිකාරි, යෝනිසෝ මනසිකාරි තියෙනවා, ධම්මවිචය තියෙනවා. හැබැයි තාම බොජ්ජංගයක් හැටියට බලවත්ව වැඩෙන්න ආරම්භ වෙලා නැහැ. කෙනෙක් තුළ වීරිය තියෙනවා. සෝවාන් වෙන්නත් වීරියක් තියෙන්න එපා, සිල් රකින්නත් වීරියක් තියෙන්න ඕනේ. හැම දෙයකටම කුසල් වඩන්න වීරියක් අවශ්‍යයි. හැබැයි මේ වීරිය තාම බොජ්ජංගයක් හැටියට නිවන අරමුණු කරගෙන වැඩෙන්න බලවත් වෙලා නැහැ. එතකොට මේ කියන සති, ධම්මවිචය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ අංග දැන් අපි ගමු භාවනා කරලා ධ්‍යාන වඩපු කෙනෙක් ඉන්න පුළුවන්. බුද්ධ ශාසනයෙන් පරිබාහිර ධ්‍යාන ඉහළට උපදවාගත්ත කෙනෙක් ඉන්න පුළුවන්. අරූප ධ්‍යාන වලටම 4 වෙනි ධ්‍යානෙටම හිත වඩාගත්ත කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට එයාට සමාධියක් තියෙනවා. හැබැයි ඒක බොජ්ජංගයක් හැටියට වැඩෙන එකක් නෙමෙයි. එයා සමාධියට ඇලුම් කරනවා, ආස කරනවා, සමාධිය උපාදාන කරගෙන ඒ සමාධිය තුල ඉන්නවා. ඒක බොජ්ජංගයක් වෙලා නැහැ. එතකොට මේ කියන අංග බෝධි අංග හැටියට, බොජ්ජංග හැටියට වැඩෙන්නේ අවබෝධයේ තුලයි. ධර්මාවබෝධයේ පිණිසමයි මේ බෝධි අංග වැඩිගෙන යනවා කියන්නේ. ඒකේ කෙලවර උතුම් අරහත්ත්වයට පත්වීම, සියලු කෙලෙසුන්ගෙන් මිදලා නිවන කරා යාම. ඉතින් ඒ පිණිස වැදගත් වෙන ඊටාම වටිනා ගාම්භීර ධර්ම දේශනාවක් තමයි ඔබට සරලව ඔබට තේරුම් ගන්න පුළුවන් ආකාරයට සරල කරමින් අද අපි ඔබට කියලා දුන්නේ. ඉතින් මේ දේශනා පෙළ ඊටාම වැදගත්. සතර සතිපට්ඨානේ ඊටාම පිළිවෙලකට කොටසින් කොටස අපි ඔබට කියමින් මේ සිදු කරපු ධර්ම දේශනා පෙළ. ඉතින් ඔබ ඔබේ ජීවිතය තුළ ටික ටික හරි පියවරෙන් පියවර ධර්මාවබෝධයේ පැත්තට පියවරෙන් පියවර හරි ඉදිරියට යන්න උත්සාහයක් ගන්න. අන්න එතකොට අය ඔබ බුද්ධ ශාසනය තුළ සාර්ථක කෙනෙක් බවට පත්වෙන්. අපිට වටිනා මනුස්ස ජීවිතයක් ලැබුණා, දුර්ලභ බුද්ධ ශාසනයක් ලැබුණා, ෂණ සම්පත්තිය ලැබුණා, ඒ ධර්මය අහන්න ලැබෙනවා, කල්යාණ මිත්‍ර සේවනයේ ලැබෙනවා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාල අවුරුදු 2500 ගාණක් ගියත් අදටත් ඒ පිරිසිදු ධර්මය තාම තියෙනවා. හැබැයි විකෘති වේගෙන ගියවත් තියෙනවා. හැබැයි පිරිසිදු ධර්මයක් ඒ අතර තියෙනවා. හරියට පිරිසිදු රත්තරන් තියෙන අතරින්ම ව්‍යාජ වර්ගත් ඒ විදිහටම ලෝකේ තියෙනවා වගේ ධර්මයේ ස්වරූපෙන් අධර්මයක් තියෙනවා. හැබැයි හරියට රත්තරන් ගැන දන්න කෙනා අරවට රැවටෙන්නේ නැතුව රත්තරන් අඳුන ගන්න දන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. එතකොට හොඳ දක්ෂ රත්තරන් ගැන දන්න කෙනෙක් කවදාවත් ව්‍යාජ වර්ග වලට රැවටෙන්නේ නැහැ. ඒ වගේ බුදුහාමුදුරුවෝ පෙන්වනවා මහණෙනි මේ ධර්මයේ ගැන හොඳින් දන්න, ධර්මයට ගරු කරන, ධර්මයේ ඉගෙනගත් ශ්‍රාවකයා මිත්‍යා දෘෂ්ටියට අහු වෙන්නේ නැහැ. එයා දන්නවා අහනකොට මේ ධර්මයේ නෙමෙයි, මේ බුද්ධ වචනයක් නෙමෙයි කියලා. ඒ නිසා නිවැරදි ධර්මය හඳුනාගෙන ඒ ධර්මයේ තුල අප්‍රමාදීව ධර්මාවබෝධයේ පිණිස මහන්සි ගන්න. ඒ පිණිස ඔබ හැම දිනාට මේ ධර්මානුශාසනාව ආශිර්වාදයක්ම වේවා, පාරමිතාවක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ ධර්මානුශාසනාව උතුම් ආශිර්වාදයක්ම වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.